ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ ආදරණීය දරුවනේ ශ්‍රී ලංකාවේ ලොකුම ඔන්ලයින් අධ්‍යාපන පාසල DP Education මගින් ගෙනෙන උසස් පෙළ ජීව විද්‍යාව විෂය කරුණු සාකච්ඡා කිරීමේ වැඩසටහනේ ජීව විද්‍යාව ප්‍රශ්න 5000ක් සාකච්ඡා කරන ඒ දැවැන්ත ව්‍යාපෘතියේ 18 වන පියවරටයි ඔබ මේ පා දබන්නේ. අපි ප්‍රශ්න පත්‍ර 17ක් කතා කරලා ප්‍රශ්න 850කට ආසන්න ප්‍රමාණයකට පිළිතුරු සාකච්ඡා කරලයි ඔබ සමග මේ එකතු වන්නේ. ඉතින් අද කතා කරන 18 වෙනි ප්‍රශ්න පත්‍රය තුල ප්‍රශ්න 50 සාකච්ඡා කිරීමෙන් පස්සේ ප්‍රශ්න 900ක පිළිතුරු සාකච්ඡා කරලා අවසන් වෙනවා. ඉතින් මුලින්ම සුපුරුදු පරිදි අපි මේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න වලට පිළිතුරු සපයමු අපේ කාල රාමුවක් යටතේ. ඊට පස්සේ දරුවනේ ඔබට පුළුවන් මම මේ පිළිතුරු සාකච්ඡා කරන ආකාරයට එකතු වන්න. ඉතින් එහෙමනම් හොඳට මේ ප්‍රශ්න වලට පිළිතුරු ලියලා පිළිතුරු සාකච්ඡාවට එකතු වෙලා ඔබේ අඩුපාඩු හදාගෙන මේ විෂයෙහි දක්ෂයෙක් විශිෂ්ටයෙක් බවට පත්වන්න. ඊට අවශ්‍ය සියලු ශක්තිය ඔබට ලැබෙනවා. එහෙමනම් අපි ප්‍රශ්න වලට පිළිතුරු ලියලා පිළිතුරු සාකච්ඡාවට එකතු වෙමු. එහෙමනම් දරුවනේ 18 වෙනි ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු සාකච්ඡාව අපි ආරම්භ කරමු දැන්. දැන් පළවෙනි ප්‍රශ්නයෙන් ඉඳලා අපි සාකච්ඡා කරගෙන යමු. කොහොමද පිළිතුරු ලියන්නේ? බලන්න මම පළවෙනි ප්‍රශ්නයෙන්ම ඔබට ඉදිරිපත් කරන්නේ සෛලීය පදනම යටතේ. ශාක සෛලවල මධ්‍ය රික්තකය පිළිබඳ විස්තර කරන්න. අපි මීට පෙර ප්‍රශ්න පත්‍රවලදීත් මධ්‍ය රික්තකය ගැන යම් යම් කරුණු සාකච්ඡා කරා. අද සම්පූර්ණ ප්‍රශ්නයක්ම ඔබට තියෙනවා. ශාක සෛලවල මධ්‍ය රික්තකය පිළිබඳ විස්තර කරන්න. එතකොට මෙතනදී ව්‍යුහය වගේම කෘත්‍යයන් ගැනත් සඳහන් කිරීම අත්‍යවශ්‍යයි. පැහැදිලිද? හරි. දැන් ශාක සෛලයක මධ්‍ය රික්තකය කියලා අදහස් කරන්නේ ශාක සෛලයක තියෙන විශාලත්වයෙන් වැඩිම ඉන්ද්‍රිකාව. මේක ඒක පටලමය ඉන්ද්‍රිකාවක්. මේ රික්තකයේ තියෙන පටලයට අපි අතීතයේ ඉඳන් කතා කරේ රික්තක පටලය කියලා. නමුත් දැන් වර්තමානයේදී අපි අපේ විෂය නිර්දේශය තුල මේ හඳුන්වන්නේ තාන ප්ලාස්ටේ කියලා. ඒතර තාන ප්ලාස්ටේ නැමැති පටලයකින් වට වෙලා තියෙන්නේ. ඇතුලේ තියෙනවා තරලයක්. ඒකට කියන්නේ සෛල යුෂය. කලින් රික්තක යුෂය කිව්වා. නමුත් දැන් භාවිතා වෙන්නේ සෛල යුෂය. එතකොට ශාක සෛලවල පිහිටන සෛල යුෂය නම් තරලයකින් පිරුණු තාන ප්ලාස්ටේ නැමැති පටලයකින් ආවරණය වෙච්ච විශාල ඉන්ද්‍රිකාව විදිහට අපිට මධ්‍ය රික්තකය හඳුන්වන්න පුළුවන්. පැහැදිලිද? හරි. ඉතින් එහෙනම් අපිට ආරම්භකව මෙන්න මේ විදිහට මේ පිළිතුර ගොඩනගන්න පුළුවන්. ශාක සෛල තුල පවතින සෛල යුෂය නම් තරලයකින් පිරුණ සෛල යුෂය නම් තරලයකින් පිරුණු තාන ප්ලාස්ටය නම් පටලයකින් වටවුණු විශාල ඉන්ද්‍රිකාව මධ්‍ය රික්තකයයි. විශාල ඉන්ද්‍රිකාව මධ්‍ය රික්තකයයි. පැහැදිලිද? ඉතින් දරුවනේ මේ මධ්‍ය රික්තකයේ ශාක සෛලයක තියෙන විශාලතම ඉන්ද්‍රිකාව කියලා හඳුන්වන්න පුළුවන්. මේට ඉඩ ලබා දෙන්න න්‍යෂ්ටි පවා පැත්තකට ගමන් කරලා නැත්නම් තල්ලු වෙලා තමයි ඉන්නේ. දැන් මේ සෛලයුෂයේ සංයුතිය සයිටෝසෝලේ සංයුතියට වඩා පැහැදිලිවම වෙනසකිනුත් යුක්තයි. පැහැදිලිවම වෙනස්. ඒ ගැනත් අපි සඳහන් කරමු. ශාක සෛලයක විශාලතම ඉන්ද්‍රිකාවයි මෙහි සෛල යුෂයේ සංයුතිය සයිටෝසෝලයේ සංයුතියට වඩා
වෙනස් වේ. දැන් සයිටෝසෝලේ සංයුතියට වඩා සෛල විශේෂ සංයුතිය අපි වෙනස් කිව්වනේ. සෛල විශේෂ මොනවද තියෙන්නේ? ප්‍රධාන වශයෙන්ම ජලය තියෙනවා, පොටෑසියම් ක්ලෝරයිඩ් වගේ අයන වර්ග තියෙනවා. ඒ වගේම ඇන්තොසයිනින් වගේ ජල ද්‍රව්‍ය යුෂ වර්ණක තියෙනවා, අපද්‍රව්‍ය, සීනි, ඇමයිනෝ අම්ල මේ වගේ නොයෙකුත් ද්‍රව්‍ය රාශියක් සයිටෝසෝලේ තුල දිය වෙලා තියෙනවා, පවතිනවා. අපිට ඒක ලියන්න පුළුවන්. සයිටෝසෝලය තුල ජලය අයන වර්ග ලෙස K+, Cl-, ඒ වගේම අපද්‍රව්‍ය තියෙන්න පුළුවන්. ඇන්තෝසයනින් වැනි යුෂ වර්ණක, සීනි, ඇමයිනෝ අම්ල වැනි ද්‍රව්‍ය ඇත. හරි. එතකොට සයිටෝසෝලය තුල ජලය අයන විදියට පොටෑසියම් ක්ලෝරයිඩ් අයන, අපද්‍රව්‍ය, ඇන්තොසයිනින් වගේ යුෂ වර්ණක, සීනි, ඒ වගේම ඇමයිනෝ අම්ල මේ දේවල් අපිට දකින්න පුළුවන්. පැහැදිලිද? ඔන්න ඔය කාරණා මධ්‍ය රික්තකය ගැන කියද්දි ඊටාම වැදගත් කරුණු වෙනවා. ඒ වගේම දරුවනේ මේ සෛලවල මේ මධ්‍ය රික්තකයට අමතරව වෙනත් රික්තක වර්ග විදිහට මේ ආහාර රික්තක, සංකෝචක රික්තක පවා දකින්න පුළුවන්. ඒකත් අපි මෙතනින් පොඩ්ඩක් මතක් කළෙමු. ඒක විශේෂ කරුණක්. මධ්‍ය රික්තකයට අමතරව ආහාර රික්තක හා සංකෝචක රික්තකද සෛලවල හමුවේ. දැන් අපි කතා කරන්න ඕනේ මේ මධ්‍ය රික්තකයේ මගින් ඉටුවන කෘත්‍යයන් මොනවද කියලා. ඒක ගැන දැනගන්නත් ඕනේ. මොනවද ඉටුවන කෘත්‍යයන්? පළවෙනිම කෘත්‍යය තමයි ජලය, අයන, සීනි, ඇමයිනෝ අම්ල මේ වගේ ද්‍රව්‍ය ගබඩා කරනවා. විශේෂයෙන්ම ජලයේ දිය වෙන දේවල් ගබඩා කරනවා, සංචිත කරනවා. දෙවෙනි එක තමයි දැන් මේ ජලයේ ගබඩා කිරීමත් සමග සිද්ධ වෙන දෙයක් තමයි ශාක සෛල වලට ශුණතාවය සහ සන්ධාරණය ලබා දෙනවා. ඒ වගේම සෛලේ ජල තුල්්‍යතාවය යාමනය කරනවා, පාලනය කරන්න දායක වෙනවා. ජල තුල්්‍යතාවය පාලනය කරනවා. සෛලය ඇතුලේ සහ පිටත ජල මට්ටම් නියතව තබා ගැනීමට මධ්‍ය රික්තකයේ ලොකු දායකත්වයක් සපයනවා. ඇන්තොසයිනින් වැනි යුෂ වර්ණක මගින් සමහර ශාක කොටස් වලට වර්ණය ඇති කරන්නට හේතු වෙනවා. සමහර ශාක කොටස් වල වර්ණය ඇතිවීමට බලපාන්නේ මේ ඇන්තොසයිනින් වගේ යුෂ වර්ණක. ඒ වගේම ජීර්ණයට දායක වෙනවා කියලා අලුතෙන් සංශෝධිත විෂය කරුණක් ඇවිල්ලා තියෙනවා. ඔබට පාඩම් කරගන්න දැනගන්න මේ මධ්‍ය රික්තකයේ ජීර්ණයට පවා දායක වෙනවා, උදව් වෙනවා. ඔන්න ඔය කාරණා ටික අපි ගොනු කරන්න ඕනේ පිළිතුරට. පැහැදිලිද? හරි. අපි වෙන පාඩකින් ලියමු. මධ්‍ය රික්තකයෙන් ඉටුවන කෘත්‍යයන් ගණනාවකි. මධ්‍ය රික්තකයෙන් ඉටුවන කෘත්‍යයන් ගණනාවකි. එකක් තමයි ජලය, අයන, සීනි, ඇමයිනෝ අම්ල වැනි ද්‍රව්‍ය ගබඩා කරයි. ඒ වගේම සෛලයට ශුණතාවය හා සන්ධාරණය ලබා දෙයි.
තුන්වෙනි කාරණාව තමයි සෛලයේ ජල තුල්්‍යතාවය පවත්වා ගනී. සෛලයේ ජල තුල්්‍යතාවය පවත්වා ගනී. හතරවෙනි කාරණාව විදිහට අපිට ගන්න පුළුවන් මේ ඇන්තොසයිනින් වැනි යුෂවර්ණක මගින් සමහර ශාක කොටස් වල වර්ණය නිපදවයි. ඇන්තොසයිනින් වැනි යුෂවර්ණක මගින් සමහර ශාක කොටස් වල වර්ණය නිපදවයි. අවසාන වශයෙන් ජීර්ණයට දායක වේ. ජීර්ණයට දායක වේ. මෙන්න මේ කාරණා ටික තමයි දරුවනේ ඔබ ගොනු කරන්න ඕනේ ඔබේ පිළිතුරට. ශාක සෛලවල හමුවන සෛලයුෂය නම් තරලයකින් පිරුණු තාන ප්ලාස්ට් ලෙස හඳුන්වන පඩලයකින් ආවරණය වෙච්ච විශාල ඉන්ද්‍රියිකාව තමයි මධ්‍ය රික්තකය කියන්නේ. ශාක සෛලයක ඇත්තටම ලොකුම ඉන්ද්‍රියිකාව. දැන් මධ්‍ය රික්තකය ඇතුලේ තියෙන සෛලයුෂයේ සංයුතිය රසායනික සංයුතිය සයිටෝසෝලේ රසායනික සංයුතියට වඩා වෙනස්. සෛලයුෂය තුල ජලය, පොටෑසියම් ක්ලෝරයිඩ් වගේ අයන වර්ග, සීනි, ඇමයිනෝ අම්ල, අපද්‍රව්‍ය, ඇන්තොසයිනින් වැනි ජල ද්‍රාව්‍ය යුෂවර්ණක අන්තර්ගත වෙනවා. හරි. දැන් මධ්‍ය රික්තක වලට අමතරව සෛලවල ආහාර රික්තක සහ සංකෝචක රික්තකත් දකින්න පුළුවන්. විශේෂයෙන්ම ප්‍රොටිස්ටාවන්ගේ අපි මේක දැකලා තියෙනවා. හරි. ඊළඟට අපි සාකච්ඡා කරේ මේ මධ්‍ය රික්තකයේ මගින් ඉටුවන කෘත්‍යයන් මොනවද කියලා. ප්‍රධාන වශයෙන්ම ජලය, අයන, සීනි, ඇමයිනෝ අම්ල, යුෂවර්ණක වැනි ද්‍රාව්‍ය සංඝටක ගබඩා කරනවා. ඒ වගේම දරුවනේ සෛලයට ශුණතාවය සහ සන්ධාරණය ලබා දෙනවා. ශාක සෛලවල ජල තුල්්‍යතාවය යාමනය කරනවා. ඇන්තොසයිනින් වැනි යුෂවර්ණක මගින් සමහර ශාක කොටස් වලට වර්ණය ලබා දෙනවා. ඒ වගේම ජීර්ණයට දායක වෙනවා. ඔන්න ඔය කාරණා ඔබ මතක තබා ගන්න ඕනේ. පැහැදිලිද? හරි. එහෙමනම් අපි දෙවෙනි ප්‍රශ්නයට යමු. බලන්න. මේකත් දීර්ඝ පිළිතුරක් ලියන්නට සිද්ධ වෙන ප්‍රශ්නයක්. RNA පිළිබඳ විස්තර කරන්න. මොනවද විස්තර කරන්න තියෙන්නේ? කොච්චර දේවල් තියෙනවද නේ? ඉතින් අපි ඔක්කොම කරුණු ටික ඉතා පැහැදිලිව ගොනු කරගමු අපේ පිළිතුරට. දැන් RNA කියන්නේ නියස්ටික අම්ල වර්ගයක්. රයිබෝ නියුක්ලික් අම්ලය තමයි RNA කියලා කියන්නේ. RNA වල තැනුම් ඒකකය රයිබෝ නියුක්ලියෝටයිඩ්. දැන් රයිබෝ නියුක්ලියෝටයිඩ් වර්ග 4ක් තියෙනවා අපිට මුණ ගැහෙනවා. ඒ රයිබෝ නියුක්ලියෝටයිඩ් වර්ග 4ෙන් තමයි RNA නිර්මාණය වෙන්නේ. එතකොට රයිබෝ නියුක්ලියෝටයිඩ් රාශියක් බන්ධන මගින් බැඳීමෙන් ෆොස්ෆොඩයිස්ටර් බන්ධන මගින් බැඳීමෙන් ඇතිවන දිගු දාමය තමයි RNA නැත්තම් පොලි රයිබෝ නියුක්ලියෝටයිඩ් දාමයක් කියන්නේ. RNA කියන්නේත් ඒකටම තමයි. RNA කියන්නේ තනි දාමයක් විදිහට තියෙන්නේ. DNA වගේ ද්විත්ව දාමයක් නෙමෙයි. සාමාන්‍ය තත්ත්වයට RNA තනි දාමයක් විදිහට තියෙන්නේ. RNA වල නයිට්‍රජනීය භෂ්ම ලෙස ඇඩිනින්, ගුවැනින්, සයිටොසින් සමගින් යුරැසිල් තියෙනවා. තයිමින් දකින්න ලැබෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය කාරණා ඉස්සෙල්ලම අපි අපේ පිළිතුරට ගොනු කරගමු. හරි? RNA යනු රයිබෝ නියුක්ලියික් අම්ලයයි. RNA යනු රයිබෝ නියුක්ලියික් අම්ලයයි. මෙහි තැනුම් ඒකකය වන්නේ රයිබෝ නියුක්ලියෝටයිඩයි. මේ තැනුම් ඒකකය වන්නේ රයිබෝ නියුක්ලියෝටයිඩයි. රයිබෝ නියුක්ලියෝටයිඩ වලින් තමයි හැදිලා තියෙන්නේ තැනුම් ඒකකය. RNA තනිදාම අණුවකි. සාමාන්‍යයෙන් තනිදාම අණුවක්. මෙහි නයිට්‍රජනීය
භෂ්ම ලෙස ඇඩිනින් ඒ වගේම ගුවැනින් සයිටොසින් හා යුරැසිල් ඇත. තයිමින් නැත. මේ අනුව එකිනෙකට වෙනස් රයිබෝනියුක්ලියෝටයිඩ් හතරකින් RNA සමන්විත වේ. රයිබෝනියුක්ලියෝටයිඩ් රාශියක් ෆොස්ෆොඩයිස්ටර් බන්ධන වලින් බැඳී පොලි රයිබෝ නියුක්ලියෝටයිඩ් දාමයක් හෙවත් RNA සාදයි. පොලි රයිබෝනියුක්ලියෝටයිඩ් දාමයක් හෙවත් RNA හදනවා. හරි. ඔන්න RNA ගැන මුලින්ම සාකච්ඡා කරපු දේවල්. දැන් RNA අණු දෙකක් සමීපව පිහිටීමෙන් හෝ එකම RNA අණුව නැවීමෙන් භෂ්ම අතර H බන්ධන ඇති වෙන්න පුළුවන්. හරි. ඒ ගැනත් අපි කියන්න ඕනේ. RNA අණු දෙකක් අතර හෝ එකම RNA දාමය නැමීමෙන් එම භෂ්ම අතර හයිඩ්‍රජන් බන්ධන ඇතිවේ. හයිඩ්‍රජන් බන්ධනද ඇතිවේ. පැහැදිලිද? හරි. ඉතින් දැන් අපිට RNA වර්ග ටික RNA හැදෙන්න හේතු වන නියුක්ලියෝටයිඩ් වර්ග ටික ඇඳලා පෙන්නන්නත් පුළුවන්. මේ තියෙන එකක් ෆොස්ෆේට් කාණ්ඩයයි පෙන්ටෝස් සීනි විදිහට දැන් ඉන්නේ කවුද? මේකේ ඉන්නේ රයිබෝස්. රයිබෝස් ඉන්නවා. මේ ඉන්නේ එතකොට ෆොස්ෆේට් කාණ්ඩය. මෙන්න ඉන්නවා නයිට්‍රජනීය භෂ්ම කාණ්ඩය. එතන ඇඩිනින් ඉන්න පුළුවන්. ඒ වගේම ඉන්න පුළුවන් ගුවැනින් ඉන්න පුළුවන්. ඊට පස්සේ සයිටොසින් ඉන්නත් පුළුවන්. සාවසන් වශයෙන් යුරැසිල් ඉන්න පුළුවන්. හරි. එතකොට මේ වගේ නියුක්ලියෝටයිඩ් වර්ග හතරක් මගින් තමයි පොලිරයිබෝනියුක්ලියෝටයිඩ් දාමයක් හැදින්නේ නැත්නම් RNA හැදෙන්නේ. බලමු අපි ඒක හැදෙන විදිහත්. මේ බලන්න. ඔන්න ඇඩිනින් ඉන්නවා. මෙන්න ගුවැනින් ඉන්නවා. මෙන්න සයිටොසින් ඉන්නවා. මෙන්න යුරැසිල් ඉන්නවා.
දැන් මේවා අතර තමයි මේ පොස්පොඩයිස්ටර් බන්ධනය ගොඩ නැගෙන්නේ. දැන් මේ සමස්ත දාමයට තමයි කියන්නේ පොලි නියුක්ලියෝ ටයිඩ් දාමය. හෙවත් RNA කියන්නේ මේකට. RNA. පැහැදිලිද? දැන් මෙන්න මේ මූලික කාරණා ටික ඉස්සෙල්ලම ඔබ තේරුම් ගන්නට ඕනේ දරුවෝ, මතක තියා ගන්නට ඕනේ. මෙතනින් පස්සේ අපිට කතා කරන්න පුළුවන් RNA වර්ග ගැන. දැන් RNA වර්ග 3ක් පවතිනවා. ඒ වර්ග 3 තමයි mRNA හෙවත් පණිවිඩකාර RNA, ඊළාට tRNA හෙවත් සංක්‍රාමී RNA, ඒ වගේම rRNA හෙවත් රයිබෝසෝමීය RNA. මේ ගැනයි අපි දැන් කතා කරන්න යන්නේ. බලන්න. RNA වර්ග 3කි. එනම් mRNA හෙවත් පණිවිඩකාර RNA, tRNA හෙවත් සංක්‍රාමී RNA හා rRNA හෙවත් රයිබෝසෝමීය RNA වර්ග 3ක් තියෙනවා. දැන් මෙතනින් mRNA ගැන ඉස්සෙල්ලම කතා කරමු. mRNA කියන්නේ සෛලයක අඩුවෙන්ම පවතින RNA වර්ගය. හරි? අඩුවෙන්ම පවතින RNA වර්ගය තමයි mRNA. mRNA යනු සෛලයක අඩුවෙන්ම පවතින RNA වර්ගයයි. mRNA ගේ කාර්යභාරය මොකක්ද? mRNA කරන්නේ ප්‍රෝටීන සංශ්ලේෂණයට අවශ්‍ය වන්නා වූ ප්‍රවේණික තොරතුරු න්‍යෂ්ටිය තුල පවතිනවා. ඒවා නියුක්ලියෝටයිඩ් අණුපිළිවෙලක් ලෙස සකස් කරනවා, නැත්නම් පිටපත් කරනවා. ඒක එකක්. හරි? බලන්න. mRNA මගින් ප්‍රෝටීන සංශ්ලේෂණය සඳහා න්‍යෂ්ටියේ ඇති ප්‍රවේණික තොරතුරු නයිට්‍රජනීය භෂ්ම අණුපිළිවෙලක්, එහෙම නැත්නම් නියුක්ලියෝටයිඩ් අණුපිළිවෙලක් ලෙස පිටපත් කරයි. එතකොට පළවෙනිම කාරණාව තමයි ප්‍රෝටීන සංශ්ලේෂණය සඳහා අවශ්‍ය න්‍යෂ්ටියේ ඇති ප්‍රවේණික තොරතුරු නයිට්‍රජනීය භෂ්ම අණුපිළිවෙලක් නැත්නම් නියුක්ලියෝටයිඩ් අණුපිළිවෙලක් විදිහට පිටපත් කරනවා. එතනින් නවතින්නේ නැහැ. ඒ පිටපත ප්‍රෝටීන සංශ්ලේෂණය සිදුවන ස්ථානයේ වන රයිබෝසෝම උපේකක කරා ගෙන යන්නෙත් mRNA. න්‍යෂ්ටි ප්ලාස්මයේ සිට සෛලප්ලාස්මයේ තුල තියෙන රයිබෝසෝම කරා ගෙනියන්නේ mRNA. එසේම න්‍යෂ්ටි ප්ලාස්මයේ සිට සෛලප්ලාස්මය දක්වා, න්‍යෂ්ටි ප්ලාස්මයේ සිට සෛලප්ලාස්මය දක්වා එම පිටපත් කරගත් ප්‍රවේණික තොරතුරු රැගෙන යන්නේ
mRNA එසේම න්‍යෂ්ටි ප්ලාස්මයේ සිට සෛලෝප්ලාස්මයේ දක්වා එම පිටපත් කරගත් ප්‍රවේණික තොරතුරු රැගෙන යන්නේ mRNA. පැහැදිලිද? ඔක තමයි mRNA ගේ කාර්යභාරය. දැන් අපිට තව දෙන්නෙක් ඉන්නවා කතා කරන්න. tRNA සහ rRNA. අපි ඒ ගැනත් බලමු. දරුවනේ මේ tRNA කියන්නේ සෛලයක තියෙන කුඩාම RNA වර්ගය. කුඩාම ප්‍රමාණයෙන් කුඩාම RNA වර්ගය. දැන් මේ tRNA අණු දකින්න ලැබෙන්නේ අපිට සයිටෝසෝලේ නැත්තම් සෛලෝප්ලාස්මේ. tRNA අණුවක විශේෂත්වයකුත් තියෙනවා. අපි ඒකත් කතා කරමුකෝ. බලන්න. tRNA සෛලයක ඇති කුඩාම RNA වර්ගයයි. tRNA කියන්නේ සෛලයක තියෙන කුඩාම RNA වර්ගය. මේවා සයිටෝසෝලේ පවතී. මේවා සයිටෝසෝලේ පවතිනවා. දැන් tRNA අණුවක් ගත්තම එයාගේ විශේෂත්වයක් තියෙනවා. එයා පුඩු තුනකින් සමන්විත අණුවක්. මෙම අණුව පුඩු තුනකින් සමන්විත අණුවකි. අපි ඇඳලා බලමු නේ. මෙන්න මේ වගේ පුඩු තුනකින් සමන්විතයි. මේක මේ වගේ ඒවට තමයි අපි පුඩුවක් කියලා කියන්නේ. ඒක මේ පුඩුවේ මේ පහළින්ම තියෙන පුඩුවේ නයිට්‍රජනීය භස්ම තුනක් තියෙනවා. මොන හරි නයිට්‍රජනීය භස්ම තුනක්. අපි දාමු AUG. මොන නයිට්‍රජනීය භස්ම තුනක් තියෙනවා. මේ භස්ම තුනට කියන්නේ ප්‍රතිකෝඩෝනය කියලා. ප්‍රතිකෝඩෝනය. දැන් මේ ප්‍රතිකෝඩෝනයට හරියටම ප්‍රතිවිරුද්ධ දිශාවේ අපිට දකින්න පුළුවන් ඇමයිනෝ අම්ල සම්බන්ධ වෙන්න ස්ථානයක් තියෙනවා. හරි? මෙතන ඇමයිනෝ අම්ල බැඳෙන තැන, බැඳෙන ස්ථානය. එතකොට මේ tRNA ගේ කාර්යභාරය වෙන්නේ දරුවෝ සෛලෝප්ලාස්මයේ ඉඳලා ඇමයිනෝ අම්ල රයිබෝසෝම වෙත රැගෙන ඒම නැත්නම් ප්‍රෝටීන සංශ්ලේෂණය සිදු කරන ස්ථානයේ වෙත රැගෙන ඒම. tRNA වල කෘත්‍ය වන්නේ සයිටෝසෝලයේ සිට ඇමයිනෝ අම්ල රයිබෝසෝමය වෙත රැගෙන ඒමයි. රයිබෝසෝමය වෙත රැගෙන ඒමයි. දැන් අපි කතා කරන්නේ අවසාන RNA වර්ගයේ සෛලයක වැඩිම ප්‍රතිශතයකින් පවතින RNA වර්ගය. ඒ තමයි රයිබෝසෝමී RNA නැත්නම් rRNA. එයා ගැනත් අපිට ලියන්න පුළුවන්. සෛලයක වැඩිම ප්‍රතිශතයකින් පවතින RNA වර්ගය මොනවද? rRNA. දැන් මේක අක්‍රමවත් හැඩයක් තමයි දකින්න ලැබෙන්නේ. සංකීර්ණ අක්‍රමවත් හැඩයක් තමයි දකින්න ලැබෙන්නේ. මෙහි අක්‍රමවත් හැඩයක් පවතී. මොකද්ද කාර්යභාරය? කාර්යභාරය තමයි ඇමයිනෝ අම්ල රාශියක් එකතු කරගෙන ප්‍රෝටීන හදන තැන නැත්තම්
පොලිපෙප්ටයිඩ් දාම සෑදීමට ස්ථානය සැකසීම තමයි කාර්යභාරය වෙන්නේ. මෙහි කෘත්‍යය වන්නේ පොලිපෙප්ටයිඩ් දාම සෑදීමට ස්ථානය සැපයීමයි. ස්ථානය සැපයීමයි. පැහැදිලිද? ඉතින් මෙන්න මේ වගේ සාරපූර්ණ පිළිතුරක් ලියන්න ඕනේ දරුවෝ. ඔබට මේ ලකුණු සියල්ලම අත්පත් කරගන්නට අවශ්‍ය නම්. පැහැදිලිද? හරි. ඉතින් එහෙමනම් අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. බලමු මොනවද අපෙන් අහන්නේ කියලා ඊළඟ ප්‍රශ්නේ. ඔන්න අහනවා. පරිලෝකන ඉලෙක්ට්‍රෝන අන්වික්ෂය පිළිබඳ විස්තර කරන්න. දැන් ඉලෙක්ට්‍රෝන අන්වික්ෂය දෙවර්ගයක් තියෙනවානේ. සම්ප්‍රේෂණ ඉලෙක්ට්‍රෝන අන්වික්ෂයයි පරිලෝකන ඉලෙක්ට්‍රෝන අන්වික්ෂයයි. ඔබෙන් අහනවා පරිලෝකන ඉලෙක්ට්‍රෝන අන්වික්ෂය පිළිබඳ විස්තර කරන්න කියලා. මොනවද ලියන්න තියෙන්නේ? හරි. ඇතරම මුල්වරට හොයාගත්ත ඉලෙක්ට්‍රෝන අන්වික්ෂය තමයි සම්ප්‍රේෂණ ඉලෙක්ට්‍රෝන අන්වික්ෂය. පසු කාලිනව තමයි පරිලෝකන ඉලෙක්ට්‍රෝන අන්වික්ෂය සොයාගත්තේ. ඒක එක වැදගත් සිද්ධියක්. ඊළඟ දේ තමයි පරිලෝකන ඉලෙක්ට්‍රෝන අන්වික්ෂයේදී විශේෂත්වය වෙන්නේ ඉලෙක්ට්‍රෝන කදම්බයක් නිදර්ශකයේ මතුපිට පෘෂ්ඨයේ ගැටීමට සලස්වා තමයි එය පරාවර්තනය කරලා ඊට පස්සේ ප්‍රතිබිම්බයක් ලබා ගන්නේ. පැහැදිලිද? ඊට පස්සේ ප්‍රතිබිම්බයක් ලබා ගන්නේ. එතකොට නිදර්ශකයේ හරහා ඉලෙක්ට්‍රෝන ධාරාවක් ගමන් කිරීමක් මෙහිදී සිද්ධ වෙන්නේ නැහැ. සම්ප්‍රේෂණ ඉලෙක්ට්‍රෝන අන්වික්ෂය නම් නිදර්ශකයේ හරහා ඉලෙක්ට්‍රෝන ගමන් කරාට මෙතනදී නිදර්ශකයේ හරහා ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ නැහැ. අපි නිදර්ශකයේ මතුපිට පෘෂ්ඨයේ රන් ආලේපිත නැත්නම් රත්තරන් මිශ්‍ර වෙච්ච ජෙලයක් නැත්නම් ජෙලි එකක් ආලේප කරනවා. රන් මිශ්‍ර වෙච්ච ජෙලි වර්ගයක් ආලේප කරනවා. මොකද ඉලෙක්ට්‍රෝන පරාවර්තන කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීම සඳහා. දැන් මේ පරිලෝකන ඉලෙක්ට්‍රෝන අන්වික්ෂල ප්‍රධානම වාසිය තමයි අපිට මෙතනදී ලැබෙන්නේ ත්‍රිමාන ප්‍රතිබිම්බයක් පරිගණක තිරයක් මතට ලබා ගන්නට පුළුවන්. පරිගණක තිරය තුලින් අපිට ඒ නිදර්ශකයේ ත්‍රිමාන මතුපිට ත්‍රිමාන පෘෂ්ඨික ස්වරූපය හොඳින් දැක බලා ගන්න පුළුවන්. ඒක තමයි මෙතන තියෙන වාසිය. මෙතන ලැබෙන්නේ දරුවනේ 3D රූපයක් ලැබෙන්නේ. 2D රූපයක් නෙමෙයි, ද්විමාන එකක් නෙමෙයි, ත්‍රිමාන එකක් තමයි ලැබෙන්නේ. ඒ නිසා මේ නිදර්ශකයේ මතුපිට පෘෂ්ඨික ලක්ෂණ ත්‍රිමාන ව්‍යුහය හොඳින් අධ්‍යයනය කරන්නට පුළුවන්. ඔන්න ඔය කාරණා ටික තමයි මේ පිළිතුරට ගොනු කරන්නට අවශ්‍යයි. පැහැදිලිද? ඉතින් අපි පිළිතුර ලියමු. බලන්න. මෙන්න මෙහෙම ලියමු. සම්ප්‍රේෂණ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ සොයා ගැනීමෙන් පසුව නිර්මාණය වූ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයකි. මෙහිදී නිදර්ශකයේ මතුපිට පෘෂ්ඨයේ ගැටි ඉලෙක්ට්‍රෝන පරාවර්තනය වී. ඒ ඇසුරෙන් පරිගණක තිරයක් මත නිදර්ශකයේ ත්‍රිමානීය ස්වරූපය නිරීක්ෂණය කළ හැකිය. නිරීක්ෂණය කළ හැකිය. ඉලෙක්ට්‍රෝන යැවීමට පෙර
නිදර්ශක මතුපිට පෘෂ්ඨයේ රන් මිශ්‍ර ජලයක් ආලේප කරයි. එවිට ඉලෙක්ට්‍රෝන පරාවර්තනය කාර්යක්ෂමව සිදුවේ. ඉලෙක්ට්‍රෝන පරාවර්තනය කාර්යක්ෂමව සිදු වෙනවා. එතකොට ඇත්තටම මේ අවස්ථාවේදී නිදර්ශකයේ විසින් උරා ගන්න ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය ඊටාම අල්පයි අවමයි. මේ අවස්ථාවේදී නිදර්ශකයේ විසින් අවශෝෂණය කරන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය අවම වේ. නිදර්ශකයේ විසින් අවශෝෂණය කරන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය දරුවනේ අඩු වෙනවා, අවම වෙනවා. දැන් මේකේ ප්‍රධානම වාසිය තමයි පරිලෝකන ඉලෙක්ට්‍රෝන අන්වික්ෂයෙන් අපිට ලැබෙන්නේ ත්‍රිමාන රූපයක්. නිදර්ශකයේ මතුපිට පෘෂ්ඨික ත්‍රිමාන ස්වරූපය හොඳින් නිරීක්ෂණය කරන්න පුළුවන්. පරිලෝකන ඉලෙක්ට්‍රෝන අන්වික්ෂ භාවිතයේ වැදගත්කම වන්නේ නිදර්ශකයේ මතුපිට පෘෂ්ඨික ත්‍රිමානීය ස්වරූපය හොඳින් නිරීක්ෂණය කළ හැකි වීමයි. හොඳින් නිරීක්ෂණය කළ හැකි වීමයි. ඔක තමයි වාසිය විදිහට අපිට සලකන්න පුළුවන් වෙන්නේ. පැහැදිලිද? හරි. එතකොට දරුවනේ මේ පරිලෝකන ඉලෙක්ට්‍රෝන අන්වික්ෂ පිළිබඳව මූලික වශයෙන් මෙන්න මේ කරුණු සියල්ල දැන ගැනීම අත්‍යවශ්‍යයි. ෂෝට් නෝට් ප්‍රශ්නයකට, ඒ කියන්නේ කෙටි සටහන් ප්‍රශ්නයකට පරිලෝකන ඉලෙක්ට්‍රෝන අන්වික්ෂය ගැන ඔබෙන් විමසුවොත් ඔබ අනිවාර්යයෙන්ම මෙවැනි පිළිතුරක් ගොඩ නැගිය යුතුමයි. මතක තියාගන්න ලැබෙන්නේ හැම වෙලාවෙම ත්‍රිමාන ප්‍රතිබිම්බයක් ලැබෙන්නේ. හැබැයි මේ ත්‍රිමාන ප්‍රතිබිම්බය කළු සුදු ප්‍රතිබිම්බයක්. මේක වර්ණ ප්‍රතිබිම්බයක් නෙමෙයි. ඒකත් අපි ලියමු. සෑම විටම නිදර්ශකයේ ත්‍රිමානීය ප්‍රතිබිම්බයක් ලැබේ. සෑම විටම නිදර්ශකයේ ත්‍රිමානීය ප්‍රතිබිම්බයක් ලැබේ. එය කළු සුදු ප්‍රතිබිම්බයකි. වර්ණවත් නොවේ. වර්ණයක් දකින්න ලැබෙන්නේ නැහැ. මේක හැම වෙලාවෙම කළු සුදු ප්‍රතිබිම්බයක් විදිහට තමයි අපිට දැක ගන්නට හැකි වෙන්නේ. දරුවනේ 4 වෙනි ප්‍රශ්නේ. බලන්නකො හොඳ ප්‍රශ්නයක්. සත්ව සෛලවල හමුවන නිර්පටලමය ව්‍යුහ පිළිබඳ විස්තර කරන්න. පටලයකින් ආවරණය නැති ව්‍යුහ. දැන් පටලයකින් වට වෙන්නේ නැත්නම් අපි ඒකට ඉන්ද්‍රිකාවක් කියන්නේ නැහැ තව දුරටත්. අපි ඒව හඳුන්වන්නේ උපසෛලීය ව්‍යුහ කියලා. දැන් සත්ව සෛලවල තියෙන පටලයකින් වට නොවන උපසෛලීය ව්‍යුහ මොනවද? මොනවද සත්ව සෛලයක තියෙන්නේ? අපිට දකින්න පුළුවන් ප්‍රධානම උපසෛලීය ව්‍යුහය තමයි රයිබසෝම. එහෙනම් මේ ප්‍රශ්නේ තුලදී රයිබසෝම ගැනත් කියන්න ඕනේ. හරි? ඒ වගේම කේන්ද්‍රිකා සහ කේන්ද්‍ර දේහ අපිට අමතක කරන්න බෑ නේද? ඉතින් ඒගොල්ලන් ගැනත් මේ ප්‍රශ්නේදී පිළිතුරට ගොනු කරන්නට වෙනවා. පැහැදිලිද? ඒ පිළිතුර තමයි අපි ලියන්න ඕනේ. ඉතින් අපි රයිබසෝම ගැන මුලින්ම සඳහන් කරමු.
සත්ව සෛලවල හමුවන ප්‍රධානම නිර්පටලමය ව්‍යුහය වන්නේ රයිබෝසෝමයි. දැන් රයිබෝසෝම නිපද වෙන්නේ කොහෙද? රයිබෝසෝම නිපද වෙන්නේ න්‍යෂ්ටිකාවේ නේ. න්‍යෂ්ටිකාව මගින් තමයි සාමාන්‍ය රයිබෝසෝම නිපදවන්නේ, විශේෂයෙන්ම සූන්‍යෂ්ටික සෛලවල. එතකොට රයිබෝසෝම රසායනික වශයෙන් සංයුතීන් දෙකක එකතුවක් ලෙසයි පවතින්නේ. රසායනික සංයුතිය ගත්තොත් ප්‍රෝටීන සහ RNA වලින් තමයි රයිබෝසෝම සමන්විත වෙන්නේ. රයිබෝසෝම උපේකක දෙකකින් සමන්විතයි. එකකට කියනවා විශාල උපේකකය, අනිකට අපි කියනවා කුඩා උපේකකය කියලා. මේ උපේකක වෙන වෙනම න්‍යෂ්ටිකාව නිපදවන්නේ ප්‍රෝටීන සංශ්ලේෂණ අවස්ථාවේදී පමණයි මේ උපේකක දෙක එකිනෙකට සම්බන්ධ වෙන්නේ. ඒ අරින අනිත් අවස්ථාවල ඒවා නිදහසේ තමයි පවතින්නේ. ඒවා වෙන වෙනම වෙන් වශයෙන් තමයි පවතින්නේ. හරි? අපිට ඒ ටිකත් ලියන්න පුළුවන්. රයිබෝසෝම වල රසායනික සංයුතිය ලෙස ප්‍රෝටීන හා RNA දැක්විය හැකිය. ප්‍රෝටීන හා RNA දැක්විය හැකිය. රයිබෝසෝම උපේකක දෙකකින් සමන්විත වේ. එනම් විශාල උපේකකය සහ කුඩා උපේකකයයි. න්‍යෂ්ටිකාව මගින් රයිබෝසෝම උපේකක නිපදවයි. න්‍යෂ්ටිකාව මගින් රයිබෝසෝම උපේකක නිපදවයි. හරි? රයිබෝසෝම උපේකක නිපදවයි. ඒවා ප්‍රෝටීන සංශ්ලේෂණ අවස්ථාවේදී පමණක් එක්වේ. ඒ හැර අනෙක් අවස්ථාවලදී වෙන් වශයෙන් පවතී. ඊළඟ දරුවෝ කියන්න ඕනේ රයිබෝසෝම දෙවර්ගයක් තියෙනවා. ඒ තමයි 70 රයිබෝසෝම සහ 80 රයිබෝසෝම. 70 රයිබෝසෝම දකින්න ලැබෙන ස්ථාන තුනක ප්‍රාග්න්‍යෂ්ටික සෛලප්ලාස්මයේ නිදහසේ දකින්න ලැබෙනවා. මයිටොකොන්ඩ්‍රියා පූරකයේ සහ හරිතලව පංජරය තුල දකින්න ලැබෙනවා. 80 රයිබෝසෝම ශූන්‍යෂ්ටික සෛලවල විතරයි තියෙන්නේ. ඒවා ආකාර දෙකකින් දකින්න පුළුවන්. එකකට කියනවා බැඳුණු රයිබෝසෝම කියලා, අනිත් එකට කියනවා නිදහස් රයිබෝසෝම කියලා. බැඳුණු රයිබෝසෝම රළු අන්තප්ලාස්මීය ජාලිකාවේ ඒ පටලේ පිටත පෘෂ්ඨයට බැඳිලා ඉන්නවා. ඒ වගේම නිදහස් රයිබෝසෝම සයිටෝසෝලය තුල නිදහසේ කාණ්ඩයක් ලෙස පවතිනවා. ඔන්න ඔය කාරණා ටික අපේ පිළිතුරට ගොනු කරන්නට ඕනේ. රයිබෝසෝම ආකාර දෙකකි. එනම් 70S රයිබෝසෝම හා 80S රයිබෝසෝමයි. හැත්තෑවයිස් රයිබෝසෝම ප්‍රාග්න්‍යෂ්ටික සෛලප්ලාස්මයේ
නිදහසේ පවතී. මීට අමතරව මයිටොකොන්ඩ්‍රියා පූරකයේ හා හරිත ලව පංජරයේ 70 රයිබසෝම පවතී. මීට අමතරව මයිටොකොන්ඩ්‍රියා පූරකයේ සහ හරිත ලව පංජරයේ 70 රයිබසෝම පවතිනවා. 80 රයිබසෝම සූනියෂ්ටික සෛලවල පමණක් හමුවේ. ඒවා දෙආකාරයකි. එනම් බැඳුණු රයිබසෝම සහ නිදහස් රයිබසෝමයි. බැඳුණු රයිබසෝම රළු අන්තක්ප්ලාස්මීය ජාලිකාවේ පටලයේ පිටත පෘෂ්ඨයට බැඳී ඇත. නිදහස් රයිබසෝම සයිටෝසෝලයේ කාණ්ඩයක් ලෙස නිදහසේ පවතී. පැහැදිලිද? අවසාන වශයෙන් කියන්න තියෙන රයිබසෝම ප්‍රෝටීන සංශ්ලේෂණයටයි දායක වෙන්නේ. යාගේ කෘත්‍ය තමයි ප්‍රෝටීන සංශ්ලේෂණය කිරීම. රයිබසෝම ප්‍රෝටීන සංශ්ලේෂණයට දායක වේ. රයිබසෝම ප්‍රෝටීන සංශ්ලේෂණයට දායක වෙනවා. පැහැදිලිද? මෙන්න මේ කාරණා ටික ඔබ මේ පිළිතුරට ගොඩනගන්නට ඕනේ. දැන් අපේ පිළිතුර ඉවර නැහැ. අපිට තියෙනවා කේන්ද්‍රිකා කේන්ද්‍ර දේහ ගැනත් කතා කරන්න. අපි එහෙනම් ඒ කොටසටත් දැන් යොමු වෙමු. දැන් දරුවනේ මේ කේන්ද්‍රිකා කේන්ද්‍ර දේහ ගැනත් කියන්න වෙනවා. හරි? මොනවද එතනද කියන්න වෙන්නේ? දැන් මේ සිලින්ඩරාකාරව සැකසිච්ච ව්‍යුහයක්නේ කේන්ද්‍රිකා කියලා කියන්නේ. මේක පටලයකින් වට වෙලා නැහැ. සප්ත සෛල වල තමයි මේ කේන්ද්‍රිකා දකින්න ලැබෙන්නේ. මේ කේන්ද්‍රිකාව නිර්මාණය වෙන්නේ ශුද්ධ නාලිකා ත්‍රිත්ව 9ක්. ත්‍රිත්ව 9ක් වලයාකාරව සම්බන්ධ වෙලා. හැබැයි මැද මුකුත් නැහැ. දැන් අර කශිකා පක්ෂ මුල තියෙනනේ 9 ධන 2 ව්‍යුහය. දැන් මේගොල්ලන්ට එහෙම වුණොත් කියන්නේ 9 ධන බිඳුව. ධන 2 කියන්න බෑ මුකුත් නැහැ නේ මැද. 9 ධන බිඳුව ව්‍යුහය. එහෙම කියන්න පුළුවන්. ඒ තමයි කේන්ද්‍රිකා. කේන්ද්‍ර දේහ කියන්නේ මොනවටද? කේන්ද්‍ර දේහ කියලා කියන්නේ එකිනෙකට ලම්බකව පවතින න්‍යෂ්ටියට ආසන්නව සප්ත සෛලවල පමණක් පිහිටනවා. න්‍යෂ්ටියට ආසන්නව එකිනෙකට ලම්බකව පවතින කේන්ද්‍රිකා සහිත කේන්ද්‍රිකා යුගලක් සහිත ප්‍රදේශය තමයි අපි කියන්නේ මොකක් කියලාද? කේන්ද්‍ර දේහයක් කියලා. මේ දෙන්න පොදුවේ දායක වෙන්නේ සෛල විභාජන ක්‍රියාවලියේදී තර්කුව සහ තුරුව නිර්මාණය කිරීමට දායක වෙනවා. පැහැදිලිද? හරි. අපිට මේ කාරණා ටික ලියන්න පුළුවන්. කේන්ද්‍රිකා
සත්ව සෛලවල හමුවන නිර්පටලමය ව්‍යුහයකි. නිර්පටලමය ව්‍යුහයක්. වලයාකාරව සකස් වූ ශුද්‍ර නාලිකා ත්‍රිත්ව නවයකින් ශුද්‍ර නාලිකා ත්‍රිත්ව නවයකින් කේන්ද්‍රිකා සෑදේ. මෙහි මධ්‍ය ශුද්‍ර නාලිකා යුගල් නොමැති නිසා නමේ දන බිඳුව ව්‍යුහය ලෙස හඳුන්වයි. සිලින්ඩරා කාර හැඩති ව්‍යුහ වේ. සිලින්ඩරාකාර හැඩති ව්‍යුහ විදිහටයි අපි සලකන්නේ. පැහැදිලිද? දැන් අපි කේන්ද්‍ර දේහ ගැමු. කේන්ද්‍ර දේහ ගැන මොනවද කියන්න තියෙන්නේ? සත්ව සෛලවල න්‍යෂ්ටියට සමීපව පිහිටන එකිනෙකට ලම්බකව සැකසුණු කේන්ද්‍ර දේහ යුගලක් තමයි අපි කියන්නේ හඳුන්වන්නේ. කේන්ද්‍රිකා යුගලක් තමයි අපි හඳුන්වන්නේ කේන්ද්‍ර දේහයක් කියලා. කේන්ද්‍රිකා යුගලක් සහිත ප්‍රදේශය ඇත්තටම කේන්ද්‍ර දේහයක් කියලායි කියන්නේ. පැහැදිලිද? බලන්න. සත්ව සෛලවල න්‍යෂ්ටියට ආසන්නව පවතින එකිනෙකට ලම්බකව පිහිටි එකිනෙකට ලම්බකව පිහිටි කේන්ද්‍ර දේහ අපි කියමු කේන්ද්‍රිකා යුගලක් සහිත ප්‍රදේශය කේන්ද්‍ර දේහ වේ. දැන් කේන්ද්‍ර දේහයක් අපිට මෙන්න මේ විදිහට තමයි දකින්න ලැබෙන්නේ. මෙන්න මේ වගේ ව්‍යුහයක්. සෛල විභාජනයේදී තර්කුව හා තුරුව සෑදීමට කේන්ද්‍ර දේහ දායක වේ. ඔන්න ඔය කාරණා තමයි දරුවනේ ඔබේ පිළිතුරට අන්තර්ගත කරන්නට අවශ්‍ය වෙන්නේ. පැහැදිලිද? හරි. එහෙමනම් අපි ඊළඟ ප්‍රශ්නයට යමු. බලන්න. සිට්‍රික් අම්ල චක්‍රය. සිට්‍රික් අම්ල චක්‍රය ගැනයි විස්තර කරන්න කියන්නේ. දැන් මේ කොටස අපි උපුටා ගන්නේ සෛලීය ශ්වසනය කියන කොටසේ. එතනදී ස්වායු ශ්වසනයේ දෙවනි අදියර තමයි පයිරුවේට් ඔක්සිකරණය සහ සිට්‍රික් අම්ල චක්‍රය. ඉතින් සිට්‍රික් අම්ල චක්‍රය ගැනයි මේ කතා කරන්නේ. පළවෙනිම කාරණාව සිට්‍රික් අම්ල චක්‍රය සිද්ධ වෙන්නේ මයිටොකොන්ඩ්‍රියාවේ පූරකය තුල. ඉතින් මේකට අවශ්‍ය විශිෂ්ට එන්සයිම් සියල්ලම පාහේ මයිටොකොන්ඩ්‍රියා පූරකයේ අන්තර්ගත වෙනවා. සිට්‍රික් අම්ල චක්‍රයටම තවත් නමක් කියනවා ක්‍රෙබ්ස් චක්‍රය කියලා. ඒකට හේතුව මේ ක්‍රියාවලිය අනාවරණය කරගත්ත සොයාගත්ත විද්‍යාඥයා හාන්ස් ක්‍රෙබ්ස් එතුමාට ගෞරවයක් පිණිස තමයි මේක ක්‍රෙබ්ස් චක්‍රය කියලා නම් කරන්නේ. ඒ වගේම මේක TCA චක්‍රය නැත්නම් ට්‍රයිකාබොක්සිල් අම්ල චක්‍රය කියලාත් හඳුන්වනවා. ඒකට හේතුව මේ ක්‍රියාවලිය හැදෙන ප්‍රථම ප්‍රධාන ඵලය වන සිට්‍රික් අම්ලය කාබන් පරමාණු 6ක සංයෝගයක්. එහි කාබොක්සිල් කාණ්ඩ 3ක් පැවතීම නිසා මේක ට්‍රයිකාබොක්සිල් අම්ල චක්‍රය කියලා හඳුන්වන්නේ. ඔන්න ඔය කාරණා ටිකත් අපි දැනගෙනම තමයි
පිළිතුර ගොඩනගන්නට හදන්නේ. හරි. ස්වායු ශ්වසන ක්‍රියාවලියේ දෙවන අදියරයි. ස්වායු ශ්වසන ක්‍රියාවලියේ දෙවන අදියරයි. මෙය මයිටොකොන්ඩ්‍රියා පූරකයේ සිදුවේ. මීට අදාළ විශිෂ්ට එන්සයිම මයිටොකොන්ඩ්‍රියා පූරකයේම පවතී. මීට අදාළ විශිෂ්ට එන්සයිම මයිටොකොන්ඩ්‍රියා පූරකයේම පවතී. පැහැදිලිද? සිට්‍රික් අම්ල චක්‍රය ක්‍රෙබ්ස් චක්‍රය ලෙසද හඳුන්වයි. සිට්‍රික් අම්ල චක්‍රය ක්‍රෙබ්ස් චක්‍රය ලෙසද හඳුන්වයි. ඊට හේතු වන්නේ ඊට හේතු වූයේ මේ ක්‍රියාවලිය හාන්ස් ක්‍රෙබ්ස් විසින් හඳුන්වා දුන් බැවිනි. හාන්ස් ක්‍රෙබ්ස් විසින් හඳුන්වා දුන් බැවිනි. පැහැදිලිද? එසේම මෙම ක්‍රියාවලිය TCA චක්‍රය ලෙසද හඳුන්වයි. TCA චක්‍රය ලෙසද හඳුන්වයි. ඊට හේතු වන්නේ සිට්‍රික් අම්ලයේ කාබොක්සිල් කාණ්ඩ තුනක් පැවතීමයි. ඔය දැන් මූලික දේවල් ටික අපි කිව්වා. දැන් මොකක්ද ඇත්තටම මේ සිට්‍රික් අම්ල චක්‍රය තුලදී සිද්ධ වෙන ක්‍රියාවලිය? මෙතනදී වෙන්නේ මුලින්ම කාබන් පරමාණු 4ක් දරන OAA ඔක්සලෝ ඇසිටික් අම්ලය නැත්නම් ඔක්සලෝ ඇසිටේට් පයිරුවේට් ඔක්සිකරණ ක්‍රියාවලියේදී නිෂ්පාදනය වෙච්ච කාබන් 2 සංයෝගයක් වන ඇසිටයිල් සහ එන්සයිමේ අණු සමග එකතු වෙනවා. එතනදී ඇසිටයිල් සහ එන්සයිමේ අණු දෙකක් වෙන නිසා ඔක්සලෝ ඇසිටේට් අණු දෙකකුත් මේකට සම්බන්ධ වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඒගොල්ලන් මේ ක්‍රියාවලියේ ප්‍රථම ඵලය නිෂ්පාදනය කරනවා. ඒ තමයි කාබන් පරමාණු 6ක් දරන සිට්‍රික් අම්ල අණු දෙකක් ප්‍රතිඵල කරනවා. පැහැදිලිද? හරි. ඒක තමයි මුලින්ම අපි ලියන්න ඕනේ. අපි වෙන පාටකින් ලියමු. මෙම ක්‍රියාවලියේදී කාබන් පරමාණු 4ක් දරන ඔක්සලෝ ඇසිටේට් අණු දෙකක් කාබන් පරමාණු 4ක් දරන ඔක්සලෝ ඇසිටේට් අණු දෙකක් පයිරුවේට් ඔක්සිකරණයෙන් ප්‍රතිඵල වූ ඇසිටයිල් සහ එන්සයිම් ඒ අණු දෙකක් සමග එක්වී අණුවක කාබන් පරමාණු
6ක් දරන සිට්‍රික් අම්ලණු දෙකක් ප්‍රතිඵල කරයි. දැන් එතනින් පස්සේ විශිෂ්ට එන්සයිම ප්‍රතික්‍රියා මාලාවක් ඔස්සේ මේ සිට්‍රික් අම්ලය නැවතත් අවසානයේදී ඔක්සලෝ ඇසිටේට් ප්‍රතිඵල කරනවා නැත්නම් පුනර්ජනනය කරනවා. හැබැයි ඒ අතරතුර ප්‍රතික්‍රියා මාලාවේදී සිද්ධ වෙන්නේ මොකක්ද කියලා දැන ගැනීම ඔබේ විෂය නිර්දේශයේදී විශේෂයෙන් විස්තර කරලා නැහැ. නමුත් ඒ ක්‍රියාමාර්ගයේ අතරතුරේදී ලැබෙන ප්‍රතිඵල සියල්ල ගැන නම් ඔබ අනිවාර්යෙන් දැනගත යුතුයි. හරි. බලමු එතකොට. සිට්‍රික් අම්ලය එහෙම නැත්නම් අපිට සිට්‍රේට් කියන්න පුළුවන්. නැත්නම් සිට්‍රේට් සංකීර්ණ ප්‍රතික්‍රියා ශ්‍රේණියක් ඔස්සේ අවසානයේදී ඔක්සලෝ ඇසිටේට් පුනර්ජනනය කරයි. හරි. ඒ සඳහා විශිෂ්ට එන්සයිම රාශියක් දායක වේ. දැන් අවසානයේදී අපිට කියන්න පුළුවන් මේ සිට්‍රික් අම්ල චක්‍රයේදී ලැබෙන අන්තඵල මොනවද කියන එක ගැනත් අපි කියන්න ඕනේ. මෙතනදී කාබොක්සිල් හරණයෙන් CO2 අණු 4ක් නිදහස් වෙනවා. උපස්තර ෆොස්ෆොරයිලීකරණයෙන් ATP අණු 2ක් නිපද වෙනවා. ඒ වගේම NADH අණු 6කුත් FADH2 අණු 2කුත් ප්‍රතිඵල වෙනවා. ඒ ගැනත් ලියන්න ඕනේ. සිට්‍රික් අම්ල චක්‍රය අවසානයේදී කාබොක්සිල් හරණයෙන් CO2 අණු 4ක්ද උපස්තර ෆොස්ෆොරයිලීකරණයෙන් ATP අණු 2ක්ද NADH හා FADH2 අණු පිළිවෙලින් 6ක් හා 2ක්ද ප්‍රතිඵල වේ. එතකොට NADH අණු 6කුත් FADH2 අණු 2කුත් විදිහට තමයි ප්‍රතිඵල වෙන්නේ. දැන් මේ සිට්‍රික් අම්ල චක්‍රය අපිට චක්‍රීය ක්‍රියාවලියක් විදිහටත් ලියලා පෙන්නන්න පුළුවන්. මේ බලන්න. OAA කියන ඔක්සලෝ ඇසිටේට් නැත්නම් ඔක්සලෝ ඇසිටික් අම්ලයක් කාබන් පරමාණු 4යි. එහෙම ඒවා දෙකක් කාත් එක්ක එකතු වෙන්නේ. එකතු වෙන දරුවනේ දෙවාරයක් ඇසිටයිල් සහ එන්සයිම් මේ අපි කෝ A කියලා දානවා. ඒකේ ප්‍රතිඵල වෙනවා දෙවාරයක් සිට්‍රික් අම්ලය. දැන් මෙතනින් පස්සේ තියෙන යාන්ත්‍රණය ඔබට විෂය නිර්දේශයේදී විශේෂයෙන් උගන්වන්නට කියලා පවර්ලා නැහැ. හැබැයි අවශ්‍ය නම් මෙන්න මෙහෙම මට කියන්න පුළුවන්. මේ සිට්‍රික් අම්ල අණු දෙක අනතුරුව ඇල්ෆා කීටෝ ග්ලූටාරික් අම්ලාණු දෙකක් බවට පත් වෙනවා. හැබැයි මේක කාබන් 5යි. දැන් ඔබ බලන්න
කාබන් 6 ඒවා දෙකක් ඒ කියන්නේ කාබන් 12යි දැන් තියෙන්නේ 5 ඒවා දෙකක් කාබන් 10යි. එහෙනම් අනිවාර්යයෙන්ම කාබන් අඩුවීමක් වෙලා තියෙනවා. වෙන්න පුළුවන් දේ තමයි කාබොක්සිල් හරණයෙන් කාබන් ඩයොක්සයිඩ් අණු දෙකක් පිට වෙලා තියෙනවා. ඊළඟට මොකද වෙන්නේ? ඊළඟට වෙන්නේ ඇල්ෆා කීටෝ ග්ලූටාරික් අම්ලය සක්සිනික් අම්ල අණු දෙකක් බවට පත් වෙනවා. සක්සිනික් අම්ලයේ කාබන් පරමාණු තියෙන්නේ 4යි. එහෙනම් දෙවරක් 5 10යි දෙවරක් 4 8යි. ආයිමත් කාබන් දෙකක් අඩු වෙලා වෙන්න පුළුවන් දේ තමයි CO2 අණු දෙකක් කාබොක්සිල් හරණයෙන් නිපදවීම. ඒ විතරක් නෙමෙයි. ATP අණු දෙකක් උපස්තර පොස්පොරයිලීකරණයෙන් හැදෙන්නේ මෙන්න මේ අවස්ථාවේදීමයි. ඒකත් ඉතා වැදගත්. මේ අවස්ථාවේදීම තමයි ATP අණු දෙකක් හැදෙන්නේ. ඒ හැදෙන්නේ ADP සහ අකාබනික පොස්පේට් එකතු වෙලා. ATP අණු දෙකකුත් හැදෙනවා. පැහැදිලිද? ඒ විතරක් නෙමෙයි. මේ අවස්ථාවේදීම NADH අණු දෙකකුත් හැදෙනවා. ඒක මම මෙතනින් දාන්නම්. NADH අණු දෙකකුත් හැදෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ සක්සිනික් අණු දෙක ෆියුමාරික් අණු දෙකක් වෙනවා. ෆියුමාරික් අණු දෙකක් වෙනවා. එතනදී මුල්වරට FADH2 අණු දෙකක් හැදෙනවා. ෆියුමාරික් අණු දෙකක් හැදෙනවා. ෆියුමාරික් අණු දෙක හැදෙද්දී FADH2 අණු දෙකකුත් ප්‍රතිඵල වෙනවා. ඊළඟට ෆියුමාරික් අම්ල අණු මැලික් අම්ල අණු දෙකක් බවට පත් වෙනවා. මැලික් අම්ලය. කාබන් අඩුවීමක් ඒ අවස්ථා කිසිම එකක සිද්ධ වෙන්නේ නැහැ. මැලික් අම්ල අණු දෙක අවසානයේදී ඔක්සලෝ ඇසිටික් අම්ල අණු බවට පත් වෙනවා. ඒ වෙලාවේදී නැවත වාරයක් NADH අණු දෙකක් හැදෙනවා. ඒ වගේම මේ සිට්‍රික් අම්ලය ඇල්ෆා කීටෝ ග්ලූටාරික් අම්ලය වෙන අවස්ථාවේදීත් NADH අණු දෙකක් හැදෙනවා. දැන් ඔබට එහෙමනම් දරුවනේ පේනවා මේ ක්‍රිප්ස් චක්‍ර ක්‍රියාවලිය තුල අර අපි කියපු අන්තඵල ටික හැදිලා තියෙන විදිහ. කාබන් ඩයොක්සයිඩ් අණු දෙක අණු 4යි. උපස්තර පොස්පොරයිලීකරණයෙන් ATP අණු 2යි. ඒ වගේම NADH අණු 2යි 4යි 6යි. ඒ වගේම FADH2 අණු 2යි. මෙන්න මෙහෙම තමයි නිෂ්පාදනයක් ලැබෙන්නේ. පැහැදිලිද? ඔන්න එහෙමනම් ක්‍රිප්ස් චක්‍රය නැත්නම් සිට්‍රික් අම්ල චක්‍රය ගැන මුළුමනින්ම අපි සාකච්ඡා කළා. අපි ඊළඟට යොමු වෙමු ඊළඟ ප්‍රශ්නය සඳහා. 6 වෙනි ප්‍රශ්නය. ලැක්ටික් අම්ල පැසීම විස්තර කරන්න. හරි ලේසි. අපි කලින් ප්‍රශ්න පත්‍රයකදී නිර්වායු ශෝෂණයේ එතිල් මධ්‍යසාර පැසීම විස්තර කරා. අද අපිට තියෙනවා ලැක්ටික් අම්ල පැසීම ගැන විස්තරයක් කරන්න. දරුවනේ මේ ලැක්ටික් අම්ල පැසීම කියන ක්‍රියාවලිය නිර්වායු ශෝෂණයේම තව අවස්ථාවක්. මේ ක්‍රියාවලියේ මුල්ම පියවර වන්නේ සුපුරුදු පරිදි ග්ලයිකොලිසිය. ග්ලයිකොලිසියේදී ග්ලූකෝස් අණුවක් පයිරුවේට් අණු දෙකක් බවට පත් වෙනවා. NADH අණු දෙකක් නිපද වෙනවා. ඒ වගේම ATP අණු
4ක් හැදුනත් ශුද්ධලාභයේ විදිහට අපි ATP අණු 2යි සලකන්නේ. එතනින් පස්සේ ඊළඟට මොකද වෙන්නේ? මේ පයිරුවේට් අණු ඍජුවම ලැක්ටික් අම්ලයේ බවට පත් වෙනවා. මෙතනදී කාබොක්සිල් හරණයක් වෙන්නේ නැහැ. කාබන් 3 පයිරුවේට් අණු 2 කාබන් 3 ලැක්ටික් අම්ල අණු 2ක් වෙනවා. මෙතනදී අවසාන හයිඩ්‍රජන් ප්‍රතිග්‍රාහකය වෙන්නේ පයිරුවේට්. පයිරුවේට් තමයි අවසාන H ප්‍රතිග්‍රාහකය විදිහට ක්‍රියා කරන්නේ. ඔන්න ඔය කාරණාව දැනගන්න ඕනේ. පැහැදිලිද? හරි. ලැක්ටික් අම්ල පැසීම නිර්වායු ශ්වසනාකාරයකි. නිර්වායු ශ්වසනාකාරයක්. මෙම ක්‍රියාවලියේ පළමු පියවර වන්නේ ග්ලයිකොලිසියයි. මේ ක්‍රියාවලියේ පළමු පියවර වෙන්නේ ග්ලයිකොලිසියයි. මෙහිදී කාබන් පරමාණු 6ක් දරන ග්ලූකෝස් අණුවක් කාබන් පරමාණු 3ක් දරන පයිරුවේට් අණු 2ක් බවට බිඳ වැටේ. මේ ක්‍රියාවලියේදී NADH අණු 2ක් සෑදේ. ශුද්ධ ATP ලාභය අණු 2කි. ශුද්ධ ATP ලාභයත් ATP අණු 2යි. දැන් ඊළඟට මොකද වෙන්නේ? පයිරුවේට් ඍජුවම ලැක්ටික් අම්ලයේ බවට පත් වෙනවා. පයිරුවේට් අණු 2 ඍජුවම ලැක්ටික් අම්ලයේ බවට පත් වේ. මෙහිදී කාබොක්සිල් හරණයක් සිදු නොවේ. කාබොක්සිල් හරණයක් සිද්ධ වෙන්නේත් නැහැ. මේ ක්‍රියාවලියේ අවසාන හයිඩ්‍රජන් ප්‍රතිග්‍රාහකයා වන්නේ පයිරුවේට්ය. අවසාන හයිඩ්‍රජන් ප්‍රතිග්‍රාහකයා වෙන්නේ පයිරුවේට්. දැන් ලැක්ටික් අම්ල පැසීම බොහෝ බැක්ටීරියාවන්ගේ දකින්න පුළුවන්. විශේෂයෙන්ම මේක සුලභවම දකින්න ලැබෙන්නේ ලැක්ටෝබැසිලස් වගේ ලැක්ටික් අම්ල බැක්ටීරියාවල. ඒ වගේම දිලීරවලත් මේ ලැක්ටික් අම්ල පැසීමේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. හරි? පැහැදිලිද? රයිට්. දිලීර වල මේ ක්‍රියාවලිය දක්නට ලැබේ. නමුත් ලැක්ටික් අම්ල පැසීම සුලභව සිදු කරන්නේ ලැක්ටික් අම්ල පැසීම සුලභව සිදු කරන්නේ ලැක්ටික් අම්ල
බැක්ටීරියා වන්නේ ලැක්ටික් අම්ල බැක්ටීරියාවන් තමයි මේ ක්‍රියාවලිය සුලභවම සිද්ධ කරන්නේ. ඔන්න ඔය කාරණා ටික මේ පිළිතුරේදී අපි විශේෂයෙන් සඳහන් කරන්නට අවශ්‍යයි. ඔන්න දරුවනේ 7 වෙනි ප්‍රශ්නෙන් පැරමීසියම් ගැන තමයි අපිට කතා කරන්න තියෙන්නේ. පැරමීසියම් ගැන විස්තර කරන්න ඕනේ. අපි 17 වෙනි ප්‍රශ්න පත්‍රයේදී එවුග්ලිනා ගැනත් කිව්වනේ. අපිට 18 වෙනි ප්‍රශ්න පත්‍රයේදී පැරමීසියම් ගැන විස්තර කරන්න තියෙනවා. පැරමීසියම් ගැන විස්තර කරද්දී විශේෂයෙන්ම දරුවනේ රූප සටහනක් ඇදලා හිටියොත් හරිම ලේසි මේ ප්‍රශ්නයට පිළිතුරු සපයන්න. පැහැදිලිද? හරි. මේ බලන්න. පැරමීසියම් මම මුලින්ම අඳින්නම්. පැරමීසියම් අපි අඳිමු. මෙන්න මේ වගේ සෛලයක් නේද? පැරමීසියම්. එයාගේ විශේෂ ව්‍යුහයක් තියෙනවානේ මේ මව්ක ඇලිය කියලා. අපිට නිකන් කට වගේ තමයි එයාටත් මව්ක ඇලිය. ඒකත් මම නම් කරනවා. මව්ක ඇලිය. පැරමීසියම්ගේ විශේෂ ලක්ෂණය තමයි සෛලේ මතු පිට පෘෂ්ඨයේ පුරාම කෙටි පක්ෂම රාශියක් දකින්න පුළුවන් මෙන්න මේ විදිහට. මේ අඳින්නේ අපි පක්ෂම. මෙයා ඒක සෛලික ජීවියෙක්. මෙයාට සෛල බිත්තියක් නැහැ. හැබැයි චවිකාවක් තියෙනවා. චවිකාව වෙනම පාටකින් ලකුණු කරමු. සෛල බිත්තියක් වෙනුවට පිහිටන ආවරණයක් තමයි මේ චවිකාව කියන්නේ. චවිකාවක් තියෙනවා. මේ අය මිරිදිය වාසී ජීවීන් විදිහටයි අපිට මුණ ගැහෙන්නේ පැරමීසියම්ලා. මිරිදිය වාසී ජීවීන්. හරි. ඊළඟට කැපී පෙනෙන විශේෂත්වය තමයි මෙයාට න්‍යෂ්ටි දෙකක් තියෙනවානේ. න්‍යෂ්ටි දෙකක්. එකක් තරමින් ලොකුයි ප්‍රමාණයෙන්. ඒකට කියන්නේ මහා න්‍යෂ්ටිය කියලා. ප්‍රමාණයෙන් ලොකු නිසා ඒකට කියනවා මහා න්‍යෂ්ටිය. මහා න්‍යෂ්ටිය. ඔන්න තියෙනවා මහා න්‍යෂ්ටිය. ඊට ප්‍රමාණයෙන් කුඩා න්‍යෂ්ටියක් තියෙනවා. එයාට කියන්නේ ශුද්‍ර න්‍යෂ්ටිය. එති ශුද්‍ර න්‍යෂ්ටිය. මහා න්‍යෂ්ටියයි ශුද්‍ර න්‍යෂ්ටියයි කියලා න්‍යෂ්ටි දෙකක් තියෙනවා. හරි? ඒ වගේම සංකෝචක රික්තක තියෙනවා. සංකෝචක රික්තක. මෙන්න මේ වගේ. ඒ වගේම ආහාර රික්තකක් දකින්න පුළුවන්. මෙන්න මේ වගේ ආහාර රික්තක තියෙනවා. අනික මෙයා ප්‍රභා සංශ්ලේෂී ස්වයංපෝෂී ජීවියෙක් නෙමෙයි. මෙයා විෂමපෝෂී පැහැදිලිවම. හරි? ඔන්න ඔය කාරණා ටික අපි ඉස්මතු කරන්න ඕනේ පිළිතුර තුල. බලන්න අපි මොනවද ලියන්නේ කියලා. අපි ලියමු. ඒක සෛලිකයි. ඒක සෛලිකයි. සෛල බිත්තියක් නැත. චවිකාව ඇත. සෛල බිත්තියක් නැහැ. චවිකාවක් තියෙනවා. මිරිදිය වාසී. මිරිදිය වාසී. සෛලයේ මතු පිට පෘෂ්ඨය පුරා සෛලයේ මතු පිට පෘෂ්ඨය පුරා පක්ෂම පවතී. මව් කැලියක් ඇත. මව් කැලියක් ඇත. ශුද්‍ර න්‍යෂ්ටිය සහ මහා න්‍යෂ්ටිය ලෙස න්‍යෂ්ටි දෙකකි. ශුද්‍ර න්‍යෂ්ටිය සහ මහා න්‍යෂ්ටිය කියලා න්‍යෂ්ටි දෙකක් තියෙනවා. හරි? සංකෝචක රික්තක පවතී.
ආහාර රික්තක පවතී. සංකෝචක රික්තක තියෙනවා ආහාර රික්තක තියෙනවා. දැන් මේ මව් කැලිය මගින් කරන්නේ ආහාර අධිග්‍රහණය කරන එක. මේගොල්ලන්ට ප්‍රභා සංශ්ලේෂී හැකියාවක් නැහැ. මේගොල්ලන් පැහැදිලිවම විෂම පෝෂී. මව්ක ඇලිය මගින් ආහාර අධිග්‍රහණය කරයි. මොවුන් විෂම පෝෂීන් වේ. මොවුන් විෂම පෝෂීන් වේ. පැහැදිලිද? ඔන්න දරුවනේ පැරමීසියම් පිළිබඳව මූලික විස්තරය මතක තියාගන්න ඕනේ. ඒක සෛලිකයි මේ අය මිරිදිය වාසීන්. මේ අයට සෛල බිත්තියක් නැහැ. මාත් එක දැන් පාඩම් කරගමු. මේ අයට සෛල බිත්තියක් නැහැ. හැබැයි චවිකාවක් තමයි තියෙන්නේ. පැහැදිලිද? ඊළඟ කාරණාව තමයි මේ අයට න්‍යෂ්ටි දෙකක් දෙආකාරයක න්‍යෂ්ටි තියෙනවා. ශුද්‍ර න්‍යෂ්ටි සහ මහා න්‍යෂ්ටිය කියලා. ඒ වගේම මව් කැලියක් තියෙනවා. ඒවා භාවිතා වෙන්නේ ආහාර අධිග්‍රහණය කිරීමට. මේ අය පැහැදිලිවම විෂම පෝෂීන්. හරි? සංකෝචක රික්තක වගේම ආහාර රික්තකක් දකින්න පුළුවන්. සෛලයේ මතු පිට පූර්ණ වශයෙන් පක්ෂම වලින් සමන්විත වෙනවා. මේ පක්ෂම සංචරණයට දායක වෙනවා. ඒකත් අපි ලියන්න ඕනේ. පක්ෂම සංචරණය සඳහා යොදා ගනී. පක්ෂම සංචරණය සඳහා තමයි යොදාගන්නේ භාවිතා වෙන්නේ. පැහැදිලිද? ඔන්න දරුවනේ 18 වෙනි ප්‍රශ්න පත්‍රයේ පළමු පරිච්ඡේදය මම මේ ආකාරයෙන් අවසන් කරනවා. අපි මේ ප්‍රශ්න පත්‍රයත් පරිච්ඡේද කීපයකින්ම ඔබට මේ පිළිතුරු සැපයීමට තමයි සූදානම් වෙන්නේ, බලාපොරොත්තු වෙන්නේ. එහෙමනම් අපි 7 වෙනි ප්‍රශ්නේ වෙනකම් මේ පරිච්ඡේදය තුලදී සාකච්ඡා කරපු නිසා 8 වෙනි ප්‍රශ්නේ ඉඳලා ඉතිරි ප්‍රශ්න ගණනාවක්ම දෙවන පරිච්ඡේදයෙන් පිළිතුරු කතා කරමු. එහෙමනම් දරුවනේ මේ කොටස් හොඳට පාඩම් කරගන්න. මේවට අදාළ ඔබේ සිද්ධාන්තමය කරුණු නැවත නැවතත් බලන්න, මෙනෙහි කරන්න. ඔබට තියෙන ඕනෑම ගැටලුවක් අපට යොමු කරන්නත් පුළුවන් කමෙන්ට් සෙක්ෂන් එකට ඇතුළත් කරන්න. අපි 8 වෙනි ප්‍රශ්නේ ඉඳන් නැවත මුණ ගැහෙමු. එතෙක් ඔබට සුබ දවසක්.